सदा पूजनीय वंदनीय महासंघरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंवतुनि මේ පින්වත් සියලු දෙනා මේ සූදානම් වෙන්නේ තමන් ලැබු මනුෂ්‍ය ජීවිතයේ හිස් නොවන විදිහේ ඊ타ත්ම වටිනා පුණ්‍ය ක්‍රියාවක් කුසල ක්‍රියාවක් සිද්ධ කර ගන්නට ඒ තමයි මේ ස්ථානයේදී හෙට දවසේදී සිදු කරන්නට හදන කටින මහා පින්කම. මේට 3 මාසයකට ඉස්සර වෙලා විශේෂයෙන්ම මේ හේමන්ත ගුණරත්න මහත්මත් ඒ පවුලේ සියලු දෙනාමත් ඒ වගේම අනුර පිටවල මහත්මයා එතුමගේ පවුලේ ඥාතීන් හිතේසින් සියලු දෙනාමත් අනිත් හැම දෙනාගේම සහයෝගී සම්බන්ධතාවය ඇතුව මේ ස්ථානයේට මහා සංඝරත්නයේ වැඩමවලා ස්වාමීන් මේ 3 මාසෙ මේ ස්ථානයේ වස් වැඩ සිටින්නට අපි ස්වාමීන් වහන්සේලාට සිව්පසයෙන් අප උපස්ථාන කරන්නම් කියලා පොරොන්දු වුණා. ඒ පොරොන්දු වෙච්ච ආකාරයකටම පරිදීම බොහෝම වමනාවෙන් බොහෝම ඕනෑකමින් නිතරම ස්වාමීන් වහන්සේලා ළඟ ගැවිසෙමින් ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය ප්‍රතිපහසුකම් සපයා දෙමින් උන්වහන්සේලාට ගුණධම් පුරා ගන්නට බණ භාවනා කරන්නට ඉඩ අවස්ථාව සලසලා මේ 3 මාසයේ පුරාවට මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් උපස්ථාන කළා. එෙහිදී පිණ්ඩපාත සේනාසන ගිලන ප්‍රත්‍ය කියන මේ ප්‍රත්‍යයෙන් උපකාර කළා. දැන් බලාපොරොත්තු වෙන්නේ පුරොන්දු ආකාරයට සිව්පසේ පූර්ණ වීම සඳහා චීවර පූජාවනුත් සිද්ධ කරන්නට ඊට සමගාමීව සියලුම ආනිසංසයන් කාමවචර සාමාන්‍ය කුසල ධර්මයන් අභිභවනය කරන්නට සමර්ථ වන ඒ කටින මහා පින්කමකුත් හෙට දවසේදී සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙනවා. හෙට දවසේ සිද්ධ කරන ඒ පින්කමේ මූලාරම්භයේ හැටියට දැන් මේ සිද්ධ කරන්නේ මේ සත්පුරුෂ ක්‍රියාවට සහසම්බන්ධ වෙච්ච සියලුම දෙනාට දෙලොව යහපත පිණිස පවතින සංසාර දුකින් අත මිදීම පිණිස පවතින සද්ධර්මයේ අවබෝධය ලබා දීමට හැකි වෙන සද්ධර්ම දේශනාවන් දේශනා කරවන්නට. ඉතින් ඒ නිසා හැම දිනම මෙතන ඉඳලා ඊ타ත්ම ඕනේ කමින් ඊ타ත්ම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. පින්වතුනි, මේ ලෝක ධාතුවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඕනතරම් පහළ වෙලා ඇති. අපිත් ඒ කාලවල ඕනතරම් මිනිස්සු වෙලා ඇති. ඒත් එකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා, ඒ ශාසන ධර්මයේ නොයදුණු නිසා ඔබත් මමත් අපි හැමදෙනාම තාම මේ සසරේ මේ අත දුවන සැරිසර නැත්තු වෙලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජනං සන්ධාවතං සංසාරිතං. මහණෙනි, අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා
ඒ මේ යත දුවන සැරිසරන මේ සත්‍යයන්ගේ මුල් කෙලවරක් පෙනෙන්නේ පණවන්න පුළුවන් කමක් නැහැ කියලා. අපි හැම කෙනෙක්ම අති දීර්ඝ සංසාරික තෙරක් නොපෙන්න සංසාර ගමනක ඒ මේ යත දුවන්නේ සැරිසරන්නේ මේ සද්ධර්මය අවබෝධ නොවුණු නිසා, අවබෝධ නොකළ නිසා. ඒ සංසාරේ ඒ මේ අත දුවනකොට සැරිසරනකොට අපි නිකම්ම දිව්ව සැරිසරුව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ දීර්ඝ සංසාර ගමනේදී තමන්ට ඇඟලේ කිරිකල්ල පෙව් ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. පියාමල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ වගේම තමන්ගේ දුව පුතා මරුණු දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. ඒ තරම් සසර අපි දුක් විඳලා තියෙනවා. නමුත් භවයෙන් වැහිලා නිසා අද දවසේදී අපිට පෙනෙන්නේ නැහැ. පින්වතුනි, මේ බඳු දුක් සහගත සසරේ ඉන්න ඒ අපිට අපේ ජීවිතවලට යම් පමණක හෝ ලෝකෙ තුල සැනසෙල්ලක් පවතින්නේ කුසල ධර්මයන් තුලින්. ඒ කුසලයමයි තවදුරටත් වඩා වර්ධනය කළා සංසාරික විමුක්තිය සඳහා උපනිශ්‍රය කරගන්නටත් පුළුවන් වෙන්නේ. ජීවිතයකට කුසල ධර්මයන් නැති වුණාම දුක කියන එක ළඟා වෙන හැටිත් කුසල ධර්මයන් තුලින් දුක් සහගත ජීවිත සැපවත් කරන්න පුළුවන් කියන ධර්මතාවයත් ඔප්පු වෙන විදිහේ පුංචි කතාවක් මම කියලා දෙන්නම්. හැම දිනම ඊ타මත්ම ඕනේ කමින් මේ ටික ශ්‍රවණය කරන්ට. පින්වත්නි, මේට පෙර අබුද්ධෝත්පාද කාලෙක රජගහ නුවර එක්තරා රජ කෙනෙක් හිටියා කිතවස්ස කියලා. මේ රජුරවන්ට හිටියා එකම එක පුතෙක්. මේ පුතා රජුරවන්ගේ පුතෙක් වීම නිසා තමන්ට ලැබිලා තියෙන ආශ්චර්යකම නිසා අතිශය උඩඟු වෙච්ච, ඒ වගේම අසත්පුරුෂ ගති තියෙන කෙනෙක්. එක්තරා දවසක් මේ කිතවස්ස රජතුමාගේ පුතා රාජශ්‍රීයෙන් ඇතෙක් පිට නැගලා උයනට යනවා. උයනට ගිහිල්ලා දිය නාලා ක්‍රීඩා කළා. ඇතු පිටින්ම අපහු රජවාසලට එනකොට සුනෙත්ත කියන පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. බොහෝම සංසුන් සාන්ත ගමනින් වියදඬු ප්‍රමාණයේ බිම බලමින් පිණ්ඩපාතේ වඩින මේ පසේ බුදුරජාණන් වහන්සේව දකිනවා මේ රාජකුමාරයා. දැකලා බිම් බලාගෙන යන නිසා මෙයාට ගෞරව කෙරුවේ නැහැ, ආචාර කෙරුවේ නැහැ, සැලකුවේ නැහැ කියලා රජකුමාරයා හරියට කුපිත වුණා. කුපිත වෙලා ඇතා පිටින් බැහැලා ඇවිල්ලා අර පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා
උඹ දන්නවද මම කවුද කියලා? මාව කිසිම තැකීමකටවත් ගන්න නැතුව ගරු බුහුමන් කරන්නේ නැතුව මේ යන්නේ කියලා කිපිලා පාත්‍රය අරගෙන පොලේ ගැහුවා. පොලේ ගහනකොට පසේ බුදුරජාණන් වහන්සේ බොහෝම මෙසිත ඇතුව අනුකම්පාවෙන් අනේ මේ බඳු සත්‍යය කරගන්න අකුසල කියන අදහසින් අර රජකුමාරයාගේ මූණ බලනකොට අස්ථානි කිපෙන ගතිය ඇති මේ කුමාරයා මොකද කරන්නේ? ඇයි උඹ මම දිහා බලන්නේ මට කුමක් කරන්නද? මම කිතවස් රජුරුවන්ගේ පුතා කියලා සැර කළා ඇතු පිට නැගලා ගියා. ගිහිල්ලා නොබෝ දවසක් යනකොට මේ කුමාරයාගේ මුළු ශරීරයම අතිශය දාහ ගතියක් ඇති වුණා. වතුරක බහැලා හිටියත් ඒ ඇති වෙන දාහ ගතිය, ශරීරයේ පිච්චෙන ගතිය අතර වෙන්නේ. මේ විදිහට දින ගණනක්ම ශරීරයෙන් උපන්න මේ වේදනාව දැවිල්ල දරා ගන්න බැරුව ඉඳලා කලුරිය කළා අවීචි මහ නරකේ උපන්නා. අවීචි මහ නරකේ කල්ප 84000ක් පැහිලා එක්තරා പ്രേත ලෝකෙක උපන්නා. ඒ പ്രേත ලෝකේ කොච්චර දුක් සහගතද කියනවා නම් බඩගින්නට යොදුන් ගණනක් ඈත ගිය සෙමසුටු ටිකක්වත් ලැබුණේ නැහැ කියනවා. ඒ වගේම වස්ත්‍ර මුකුත් නැහැ. අධික සීතෙන් පීඩා විඳින්මින් මේ වගේ බුද්ධාන්තර ගණනක්ම ඒ പ്രേත ලෝකේ දුක් විඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සවැත් නුවරට කිට්ටු කුණ්ඩී කියන නුවර එක්තරා කෙවුල් ගමක උපන්නා. මාළුවල්ලන කුලයක උපන්නා. ඉපදුණු ගමම්ම මෙයාට කර්මානුරූපව ජාති ස්මරණ ඥානය පහළ වුණා. පෙර කල්ප ගණනක් പ്രേත ලෝකේ දුක් විඳ හැටිත් പ്രേත ලෝකේට ආවි අවීචි මහ නරකේ ඉඳලා බවත් පෙවුණා. මෙයා ටිකෙන් ටික ලොකු වුණත් අනිත් අය මාළු වල්ලන්න ගියාට මාළු වල්ලන්න මෙයා යන්නේ බයයි. අනිත් කට්ටිය මාළු වල්ලන්න යන වෙලාවට මෙයා කොහොම හරි හැංගෙනවා. මේ විදිහට බේරි ඉන්නවා. අනිත් අයට හොරෙන් ගිහිලා මාළු වල්ලන දැල් කපනවා. මාළු අල්ලගෙන එනකොට මාළුන්ට පණ තියෙන මාළු ටිකක් හරි දැක්කුත් ඉක්මනට ගිහිල්ලා වතුරට දානවා. ඉතින් මෙයාගේ පැවැත්ම මේ කෙවුල් ගමේ මේ මාළු වල්ලන මිනිස්සුන්ට හරි කරදරයක් වුණා. එහිඳ දෙමව්පියොත් සිල් නෑයොත් මොකද කරන්නේ? මේ ළමයව ගෙදරින් එලව ගත්තා. මේ ගමෙන්ම පන්න ගත්තා, අයින් කෙරුවා. ඊට පස්සේ දැන් සාමාන්‍ය තරුණයෙක් මෙයාට ඉන්න ගෙදරක් නැහැ. දෙමව්පියොත් අයින් කළා, සිරු ඥාතිනුත් අයින් කළා. මෙයාට හිතයිශී කමක් දැක්කුවේ එකම එක සහෝදරයෙක් විතරයි. ඉතින් මෙයා කෑම බීම හොයාගෙන තැන් වල ඇවිදිනකොට ඒ කාලේ ඒ කුණ්ඩි ගම ඇසුරු කරගෙන තියෙනවා සානු කියලා පර්වතයක්. මේ සානුක පර්වතයේ තමයි ආනන්ද හාමුදුරුවෝ වාසය කළේ. ආනන්ද හාමුදුරුවෝ දානේ වළඳන වෙලාවේදී එතෙන්ට ගිහිල්ලා ඈතින්ද බලාගෙන ඉන්නවා. ආනන්ද හාමුදුරුවන්ට හිතුණා මේ බඩගින්නේ තමයි කියලා. ඊට පස්සේ තමන් වළඳන එකෙන්ම මේ බලාගෙන ඉන්න තරුණයාටත් කොටසක් දුන්නා. දීලා නංගන් විස්තර ඇහුවාම
මෙයාට කිසිම කෙනෙක් පිහිටක් සරණක් වෙන්න නැහැ කියලා තේරුණා. ඊට පස්සේ ඇහුවා ඔබ කැමතිද පැවිදි වෙන්න කියලා. එහෙමයි ස්වාමීනි මම පැවිදි වෙන්න කැමතියි කිව්වා. ඒ පාර ආනන්ද හාමුදුරුවෝ එක්කගෙන ඇවිල්ලා පැවිදි කළා. පැවිදි කළා බුදුරජාණන් වහන්සේ ළඟට එක්කගෙන ගියාම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ භික්ෂුව සසර කළ කුසල ධර්මයන් හරිම අඩු. ඒ වගේම ප්‍රත්‍යලාභයන් ලැබීමතිනුත් කිසිම වාසනාවක් නැති භික්ෂුවක්. ඒ හින්දා මෙයාට පුළුවන් තරම් රැකවරණයක් දෙන්න උපකාරයක් කරන්න කියලා මතක් කළා. මතක් කළා ලෝකයාගේ අනුකම්පාව ලබලා මෙයාට ජීවිතය ජීවත් කරන්න ප්‍රත්‍ය උපකාර කරන්න අනිත් අයගේ හිත නැමෙන විදිහට බුදුරජාණන් වහන්සේ වත් පිළිවෙතක් පැනෙවුවා. අනිත් ඉන්න ස්වාමින් වහන්සේලාට පරිභෝජනීය පැන් ගෙනල්ලා පුරවන්න කියලා මේ භික්ෂුවට බාර කළා. මේ භික්ෂුවගේ ස්වභාවය තමයි දැන් විහාරස්ථානයේ වැඩ ඉන්න අනිත් ස්වාමින් වහන්සේලාගේ කුටි වලට පරිභෝජනීය වතුර කියනවා. මේක බලාගෙන ඉඳලා මිනිස්සුયો කියනවා අනේ මේ භික්ෂුව හරීම වත්සපන්, හරීම ගුණ යහපත්, හරීම හොඳයි. අපි මෙයාට උපස්ථාන කරන්න ඕනේ, උදව් කරන්න ඕනේ කියලා චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ සිව්පසින් බොහෝසෙන් උපස්ථාන කළා. මේ විදිහට ටික කලක් යනකොට මේ හාමුදුරුවෝ උපසම්පදත් වුණා. උපසම්පදා වෙලා තවත් භික්ෂුන් වහන්සේලා 12 නමක් එක්ක තමන්ගේ ගම් ප්‍රදේශයට පහු කාලෙදි වැඩියා. ඒ කුණ්ඩි ප්‍රදේශයේ සානුක පර්වතයට. යහම්රංගේ නම සානුක වාසී පොට්ටපාද තෙරුන් වහන්සේ. එතකොට ඒ කාලේ වෙනකොට තමන්ගේ දෙමව්පියෝ දෙන්න සහෝදරයත් 500ක් පමණ වන ඥාතීනුත් ඔක්කොම මිය ගිහිල්ලා හදිසියෙ දරුණු රෝගයක් හැදිලා. ඒ කෙවුල්ගම් වාසී අය ඉන්න කම්ම කලේ මසුම් මරමින් සුරාපානය කරමින් නොයෙක් වැරදි වැඩ අකුසල කර්ම සමාදාන යුක්තවයි කටයුතු කළේ. මැරිලා ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ දෙමව්පියෝ දෙන්න ඇතුළු සියලුම ඥාති පිරිස പ്രേත ලෝකයේ ඉපදුනා. ඒ പ്രേත ලෝකය මොනතරම් කූරයිද කටුකයිද කියන්නේ මේ උපන්න പ്രേතයන්ට කිසිදු ආහාරයක් සෙමසොටු ටිකක්වත් නැහැ. ඒ වගේම අධික සීතලනියුත් අධික උෂ්ණයනුත් ශරීරයේ පුපුරන් දෙනවා. ඇඳගන්න කිසිම ඇඳුමක් නැහැ, නිර්වස්ත්‍රයි. හිසට හෙවණක් තියෙන ඉන්න හිටින්න තැනක් නැහැ. ඇවිදින පොළව ගිනි අඟුරු ගොඩක ඇවිදිනවා වගේ රත් වෙලා කකුල් පෙරලි වැක්කිරෙනවා. සමහර විටක සෙම සොටු ටිකක් වහගෙන යුදුම් ගණනක ඈතක යනවා. මෙහෙම ඉන්න මේ പ്രേත ටිකට කොට්ටාසෙට පෙවුණත් තමන්ගේ හාමුදුරුවෝ ඇවිල්ලා ඉන්නවා. හැබැයි කිසිම කෙනෙකුට ශක්තියක් නැහැ, හැකියාවක් නැහැ මේ පොට්ටපාද තෙරුන් වහන්සේ ළඟට එන්න. අම්මා තාත්තටත් ලැජ්ජයි. ඇයි තමන් ජීවත් වෙද්දිම ගෙදරින් ගහලා එළවපු පුතා ගාවට යන්න. හැබැයි දැන් මහරහතන් වහන්සේ නම අනිත් කිසිම කෙනෙක් යන්නත් කැමති නැහැ. හැබැයි මනුස්ස ලෝකේ ඉන්නකොට මේ තෙරුන් වහන්සේ ගිහි කාලේ තෙරුන් වහන්සේට සෙනෙහවන්තව හිටපු එකම එක සහෝදරෙක් හිටියා. ඔක්කොමල එකතු වෙලා අර പ്രേත කට්ටිය ගිහිල්ලා කියනවා
අනේ ඔබවත් ගිහිල්ලා අපේ දුක කියන්න හාමුදුරුවන්ට කියලා. ඒ පාර කෙලින් හිටගෙන යන්නවත් පුළුවන් කමක් නැහැ. ඇඳුමුකුත් නැති නිසා නිර්වස්ත්‍ර යන්නත් ලැජ්ජයි. ධනිස් දෙකෙනුයි අත් දෙකෙනුයි මේ අංග හතරම උපයෝගී කරගෙන තෙරුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි ජීවත් වෙන්නකොට බොහෝ අකුසල කර්ම කරලා පරලෝ දුගතියට ගිය ප්‍රේතෙක් මම ඒ ඔබ වහන්සේගේ සහෝදරයා. ඔබ වහන්සේගේ අම්මයි අප්පච්චිත් මේ ප්‍රේත ලෝකෙ දුක් විඳිනවා. අනිත් ඥාතිවරු දුක් විඳිනවා. අනේ ස්වාමීනි බඩගින්න මෙන්න මෙච්චරයි කියලා දරා ගන්න බෑ. අපි කෙරෙහි අනුකම්පාවෙන් අපිට කණ්ඩ මොනවා හරි ලබා දෙන්න ස්වාමීනි. ඒ සඳහා මොනවා හරි ක්‍රමයක් කරන්න ස්වාමීනි කියලා ඉල්ලුවා. ඒ වෙලාවේදී පහුවදා තමන් එකට වාසය කරන සග්බ්‍රහ්මචාරින් වහන්සේලාට කියනවා අද ඕගොල්ලෝ පින්ඩපාතේ ගියාම ඒ පින්ඩපාතෙන් කොටසක් මට දෙන්න. ඒ විදිහටම අනිත් 12 නමත් තමුණුත් පින්ඩපාතේ ගිහිල්ලා දාන්නේ එකතු කළා. මහා සංඝරත්නයට ආරාධනා කළා ඒ දානය සාංගික කරලා පූජා කළා. පූජා කළා මේ සාංගිකව දම් පූජා කළ කුසලය මිය ප්‍රේත ලෝකෙ උපන්න මගේ දෙමව්පියන්ට සහෝදරයන්ට ඥාතින්ට ලැබේවා කියලා අනුමෝදන් කළාම සම්පූර්ණම දිව්‍ය භෝජන පහළ වෙලා ආහාර පාන ලැබුණා. ඊට පස්සේ අවිල්ලා කියන ස්වාමීනි ඔබ වහන්සේට බොහෝ පිං අපි කුස පිරෙන්න ආහාර ගන්නවා. මෙන්න මේ දේ අඩුයි කියන්නේ නැතුව අපිට ආහාර පාන ලැබෙනවා. ඒ ස්වාමීනි සීතල දරා ගන්න බෑ. ඇඳ ගන්න වස්ත්‍රයක් නැහැ. අපිට අනුකම්පාවෙන් වස්ත්‍ර ලබා දෙන ක්‍රමයක් ඔබතුමා කරන්න වහන්සේ කරන්න කියලා. ඒ වෙලාවේදී උන්වහන්සේ තනින් තනට ගිහිල්ලා පාරවල් අයිනේ තිබුණු රෙදි කෑලි එකතු කළා තමන්ට හැකි විදිහට මහලා ඒක පඬු පොවලා චීවරයක් හදලා මහා සංඝරත්නයට පූජා කළා. ඒකේ පින් අනුමෝදන් කළාම මනුස්ස ලෝකේ රජ කෙනෙකුටවත් නැති විදිහේ දිව්‍යමය සලු පහළ වුණා කියලා පෙන්නනවා. ඒ වුණාට පිපාසය දරා ගන්න බෑ. කෑම තියෙනවා, අඳින්නක් තියෙනවා, ඒත් පැම් පොදක්වත් නැහැ. තමන් ඉන්න වටපිටාවේ ජලයේ කියන සංඥා මාත්‍රයක්වත් නැහැ. නැවතත් අර ප්‍රේතය ඇවිල්ලා කියන ස්වාමීනි අපිට ජලය ලබා ගන්නට පුළුවන් ක්‍රමයක් තියෙන අනුකම්පාවෙන් අපේ කෙරේ සකස් කරලා දෙන්න කියලා. ඒ වෙලාවේදී මේ හාමුදුරුවෝ තමන්ගේ ඩබරාව අරගෙන පොකුණක් ගාවට ගිහිල්ලා. ඩබරාව කියන්නේ පින්වතුනි ඉස්සර ස්වාමීන් වහන්සේලා පින්ඩපාත යනකොට කැලේට යනකොට පැන් අරගෙන යන භාජනයක් තිබිලා තියෙනවා. උණු බම්බුඩින් වගේ හැදෙන්නේ. වතුරකට අල්ලලා ඇල්ලුවාම පෙරහනකුත් තියෙන පැන් පෙරිලා ඇතුළට වැටෙනවා. ආපහු මුණින් අතට පැන් එන්නේ හැලෙන්නේ. ඒ විදිහට තාක්ෂණයකට හදපු භාණ්ඩයක් තිබුණා ඩබරාව කියලා. ඒකට පැන් පුරවලා ගෙනල්ලා ඒක සාංගිකව පූජා කළා. ඥාතින්ට පින් අනුමෝදන් කළාම ඔන්න ඔය අයට පැන් ලැබුණා. පැන් ලැබුණාට වැස්සට තෙමෙනවා, අවුවට වේලෙනවා, ඉන්න තැනක් නැහැ. අනේ ස්වාමීනි අපිට ඉන්න තැනක් නැහැ කියලා මතක් කළාම මේ ස්වාමීන් වහන්සේ දායක කට්ටියටත් කියලා Tamanට හැකි පමණකින් කොළ වලින් ගයක් හැදුවා. තල්ලතු වගේ දේවල් කපලා
කුටියක් කළා. ඒ කුටිය සතර දිකින් වඩින සංඝයාට පූජා කළා. ඒකේ පින් අනුමෝදන් කළාම මනුස්ස ලෝකේ මිනිස්යන්ටවත් නැති විදිහේ මහා වටිනා ගෙවල් ඇති විමානයන් පහළ වුණා. ඒ ගමම් බිම යනකොට ගිනි අඟුරු ගොඩක ඇවිදිනවා වගේ පිච්චෙනවා, කකුල් පැලෙනවා. ඒක මතක් කළාම මේ ස්වාමීන් වහන්සේට එක්තරා දානකදී පාවහන් යුවලක් හම්බ වෙනවා. Tamanට ලැබුණු පාවහන් යුවල සංඝයා උදෙසා පූජා කරනවා. පූජා කරලා පින් අනුමෝදන් කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට දින්වීම පහන් පාවහන් ලැබෙනවා. එදා මේ ඥාතිවරු දෙමව්පියත් ඔක්කොම ඇවිල්ලා ස්වාමීනි අපේ ජීවිත අද දවසේදී මෙන්න මේ දේ අඩුයි කියලා කියන්න බැරි තරම් හැම සම්පත්තියක්ම තියෙනවා. දුක්ඛදායක අහිංසක අපිට කරුණාවෙන් උපකාර කළ ඔබ වහන්සේට බොහෝ පින් සිද්ධ වෙන්නට ඕනේ. ඔබ වහන්සේ බොහෝ කාලයක් ජීවත් වෙන්නට ඕනේ කියලා ආශිර්වාද කළා. මේ කතාව මම මතක් කළේ පින්වතුනි කුසල අකුසල ධර්මයන් ගැන තමයි මං ඉදිරියේ දේශනාව තියෙන්නේ. මේක මතක් කළේ අපේ ජීවිත වෙනස් කරන්නේ කුසල අකුසල ධර්මයන්ගෙන්. කර්මය කියන එක කවදාවත් බොල් නෑ. හොඳට මතක තබා ගන්නට කුසල වේවා අකුසල වේවා කර්මය කියන එක කිසි වෙලාවක හිස් නෑ බොල් නෑ. එකට විපාක තියෙයි. අකුසල කර්ම කිරීම නිසා දුගතියට පත්වෙච්ච රජ කුමාරයාගේ ජීවිතයත් പ്രേත ලෝකයේ දුක් විඳපු പ്രേතයන්ගේ කතාවෙනුත් අකුසලයක තියෙන බයජනකකම අපිට කියලා දෙනවා. කුසලය කියන එක මොනතරම් යහපත් දෙයක්ද, දුකට පත්වෙච්ච ජීවිතයක් එයින් ගොඩ ගන්නට පුළුවන්කම තියෙන්නේ, ගලවා ගන්නට පුළුවන්කම තියෙන්නේ කුසල ධර්මයකින්මයි. කුසලයක කියන්නේ වටිනාකම මෙන්න මේ තරම් ශ්‍රේෂ්ඨයි කියන කාරණාව පෙන්නනවා. අර පින් අනුමෝදන් කළා, කුසල් කළ පින් අනුමෝදන් කළාම ජීවිත සුවපත් වෙච්ච තුලින් මේ කුසලෙත් අකුසලෙත් වටිනාකම නොදන්න නිසායි පින්වතුනි අපි බොහෝ වෙලාවට අකුසල ධර්මයන්ට ජීවිතේ නැඹුරු කරන්නේ, කුසල ධර්මයන්ගේ පසුබට වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා භික්ඛවේ පුඤ්ඤානම් බහයිත සුඛසේතම් භික්ඛවේ আদি වචනං යදිදම් පුඤ්ඤානන්තේ. මහණෙනි පිනට බය වෙන්නට එපා. පින කියලා කියන්නේ සැපට තව නමක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. මෙලොව වේවා පරලොව වේවා යම් කිසි කෙනෙක් සැපයක්, සැප විපාක මාත්‍රයක්, සුවක් සොම්නසක් විඳිනං ඒ කුසලයන් නිසා, ඒ කුසලයන් තුළින්. පින්වතුනි සමහර අය ධර්මය නොදන්නා කම නිසා අර්ථ දක්වනවා, නැත්තම් සංඥා හැඳිනීම ඇති කරගෙන තියනවා. පින් කියන එක හොඳ නෑ, කුසල් කියන එක හොඳ නෑ, ඒකට සසර දික් වෙනවා කියලා. මොකද පටිච්ච සමුප්පාදයේ තියෙනවනේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට පුඤ්ඤාභි සංඛාරා අපුඤ්ඤාභි සංඛාරා දෙකම. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කුසල ධර්මයන් ඇති කළාට අකුසල ධර්මයන් ඇති කළාට හොඳට මතක තබා ගන්න. කිසිම කලක කුසල ධර්මයන් නිසා සසර දික් වෙන්නේ නැහැ. පින්වතුනි සසර දික් වෙන්නේ නුවණ නැතිකම නිසා. නුවණක් තියෙන කෙනාට කුසලයේ කවර කතාද අකුසලේව සසර දික් කරන්නේ. අකුසල සිතක් උපන්නොත් ඒ අකුසල සිතේ යථාර්ථය නුවණින් දැකලා සසර කෙටි කර ගන්න පුළුවන්.
කුසල ධර්මයන් නිසා සසර දික් වෙනවා නම් දුකටපත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ කල්ැතුව කුසල් කරන්න එපා කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේලා අතීතයේ පහළ වෙච්ච හැම බුදුරජාණන් වහන්සේ නමක්මත් වර්තමානයේ පහළ වෙලා ඉන්න පහළ වෙච්ච ගෞතම බුදුරජාණන් වහන්සේත් අනාගතයේ ලෝකේ පහළවන්නා වූ සියලු බුදුරජාණන් වහන්සේලාත් මේ ලෝකයට අවවාද කරනවා අනුශාසනා කරනවා ක්‍රම තුනකට. සබ්බ පාපස්සා කරනං සියලු පව් කරන්ට එපා. කුසලස්ස උපසම්පදා කුසල් කරන්ට සචිත්ත පරියෝදපණං හිත පිරිසුදු කරගන්න. මේ ලෝකෙට දෙන්නේ අවවාද තුනයි. අකුසල් කරන්ට එපා. කුසල් කරන්ට හිත පිරිසුදු කරගන්න. ඉතින් කුසලයේ හොඳ නැතිනම් කල් ඇතුම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කරන්න එපා කියලා මොකද්ද? අකුසල. සබ්බ පාපස්සා කරන. සියලු පව් කරන්න එපා. කුසලස්ස උපසම්පදා. කුසලයාගේ ඉපදීම කරන්න. කුසල් කරන්න. හැබැයි පමණකින් නතර වෙන්න කියලා කිව්වේ නැහැ. තව කොටසකුත් පෙන්වනවා සචිත්ත පරියෝදපණං සිය සිතත් පිරිසිදු කරගන්න කියලා. ඇයි මේ විදිහට බුදුරජාණන් වහන්සේලා ওই තුන් ක්‍රමයට අනුශාසනා කරන්නේ? ඒතං බුද්ධාන ශාසනං. මේක බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව. ඇයි බුදුරජාණන් වහන්සේලා ওই ධර්මතා තුනෙන් ওই විදිහට අනුශාසනා කරන්නේ? ඒ තමයි මේ ලෝකේ පවතින යථා භූත නැත්නම් ඇත්ත ඇති හැටිය පවතින නුවණ නිසා තමයි මේ තුන් ක්‍රමයට අවවාද අනුශාසනා කරන්නේ. ඕගොල්ලන්ගෙන් කවුරු හරි අහුවොත් මේ බුද්ධ ශාසනයම කැටි කළා කෙටියෙන් කියන්න පුළුවන් ද කියලා ඔන්න ඔය ගාථාව කියන්න ගාථාවේ අර්ථය කියන්නේ. යම් දවසක බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසල සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද? යම් දවසක උපවත්තන සල්ුවේනේ අනුපදිශේෂ පරිනිර්වාණයෙන් පිරුණම් පවදාලාද? ඒ අතරතුර ලෝකයා කෙරෙහි ලෝකයාගේ හිත පිණිස සැප පිණිස ලෝකයාගේ අර්ථය පිණිස යමක් දේශනා කළා නම් ඒ සියලු බුද්ධ වචනය මේ ගාථාව තුල කෙටි වෙලා තියෙයි. 84000ක් ධර්මස්කන්ධයම එයින් උපදින අර්ථයම මේ ගාථාව තුල තියෙයි. මේ විදිහට මේ තුන් ආකාරයට බුදුරජාණන් වහන්සේලා අවවාද කරන්නේ ලෝකේ පවතින යතහ බුදු ස්වභාවය නැත්තම් ඇත්ත ඇති හැටි දන්නා නුවණ නිසා. මොකක්ද මේ නුවණ? ඒ තමයි පටිච්ච සමුප්පාද ධර්මතාවය. තව පැත්තකින් කිව්වොත් හේතුඵල ධම දන්නා නුවණ නිසා. පින්වත්නි, අපි මේ මම, මේ මගේ අම්මා අප්පච්චි, මේ මගේ දුව පුතා, මේ මගේ නංගි මල්ලි, යාළුවා මිත්‍රයා කියලා අපි පුද්ගල භාවයක් ඇති කරගෙන තිබුණට, අපි පුද්ගල භාවයකින් කතා කළාට බුදුරජාණන් වහන්සේ දැක්කා අපි පුද්ගල භාවයක් පවත්වන අපේ ජීවිත තුලත් එයින් පරිබාහිර අචේතනික කියන්නේ චේතනා නැති, අචිත්තක සිත් නැති, අවිඥානික විඥානේ නැති ගස් කොළන් වගේ දේවල් පුද්ගල භාවය පවත්වන අපේ ජීවිත තුලත් එයින් පරිබාහිර වස්තු තුලත් ඇති යථාර්ථයේ එකම ධර්මතාවයක් හේතුඵල ධමයක් බව. අන්නේ හේතුඵල ධම කෙරෙහි නුවණ තියෙන හිඳයි
බුදුරජාණන් වහන්සේලා මේ තුන් ආකාරයකට අවවාද අනුශාසනා කරන්නේ. කුසලයත් අකුසලයත් කියන ධර්මතා දෙක අතර ජීවත් වෙන දෙක අතර දෝලණය වෙන අපේ ජීවිතය හඳුනාගෙන තියෙන්නට ඕනේ කුසලයක ප්‍රමාණය අකුසලයක ප්‍රමාණය, කුසලයක විපාකය අකුසලයක විපාකය. එහෙම වුණොත් තමයි අපිට අකුසල වලින් මිදෙන්නත් මේ කරන්නා වූ කුසල ධර්මයන්ගේ අතිශය වටිනාකමක් දැනෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධර්ම දකින්නකොට දැක්කා අචේතනික වස්තුන් තුල තියෙන හේතුඵල ධමයක් වගේම සත්ව පුද්ගල භාවයේ පවත්වන ජීවිත තුල තියෙන හේතුඵල ධමයක් කියලා. මම ඒකට ඔයගලන්ට කාටත් තේරුම් ගන්න පහසු සරල නිදසුනක් කියන්න. හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා කියන කාරණාවේදී අපි කියමු ඇටයක් වගේ දෙයක් ගත්තොත් ඒකට කියනවා හේතුව. ඒ ඇටයක් නිසා උපදින ගහට කියනවා ඵලය. අපි ඒක මේ කාරණාවම සරල උපමාවකින් ගමු. කොහොඹ කියන ධර්මතාවයේ ගස් හැමෝම දන්නවනේ. කොහොඹ දිහා බලන්න කොහොඹ කියන්නේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසයක් තියෙන දෙයක් නෙමෙයි. කටුක කර්කස අමිහිරි රසයක් තමයි තියෙන්නේ. ඒ කොහොඹ ඇටයට කියනවා හේතුව කියලා. කොහොඹ ඇටයකට කියනවා හේතුව කියලා. ඒ කොහොඹ ඇටේ නිසා පහු කාලෙදී කොහොඹ ගහක් හැදුණොත්, ගහේ ගෙඩි හැදුණොත් ඒකට කියනවා ඵලය කියලා. මේ හේතුව මේ ඵලය. හැබැයි කොහොඹ ඇටේ කියන්නේ තිත්ත කර්කස අමිහිරි ඵලයන් උපදවන හේතුවක්. කොහොඹ ඇටයක් හිටෙව්වහම හැදෙන කොහොඹ ගහ, කොහොඹ ගෙඩි අමිහිරි කර්කස රසයක්මයි තියෙන්නේ. කිසිම වෙලාවක මිහිරි ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැක්කා සත්ත්ව පුද්ගල භාවයක් පවත්වන ජීවිත තුල අපේ අකුසල කියලා යමක් තියෙනවා නම් දස අකුසල කර්ම, කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියන ත්‍රිවිධ දුස්චරිතය, ඒ වගේම පංචිල් කඩනවා කියන පංච දුස්චරිතය. මේ අකුසල දැක්ක හරියට අමිහිරි ඵල උපදවන කොහොඹ ඇටේ වගේ මේ අකුසල කර්ම කියන්නේ හේතුවක්. කුමකට හේතුවක්ද? අමිහිරි ඵල උපදවන හේතුවක්. බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්ස අකරණං කියන ගාථාවෙන් පෙන්වන්නේ අමිහිරි ඵල උපදවන හේතු හදාගන්න එපා කියන අදහසින්. පින්වතුනි, අපි ප්‍රේතයෝ, අසුරයෝ, නිරිසත්ත්වයෝ, තිරිසංගත සත්වයෝ කියලා සතර අපායක් ගැන කතා කළාට, පුද්ගල භාවයකින් හිතුවට ඒ ඵලයක්. අකුසල ධර්ම නැමැති හේතු හදාගත් එකක ඵලයක්. ඉතින් මේ අකුසල කර්ම දැක්ක බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධර්ම දකිනකොට අමිහිරි විපාක ගෙනත් දෙන, අමහිරි හේතු හදන, අමිහිරි ඵලයන් හදන හේතු ටිකක් සබ්බ පාපස්ස අකරණං කියලා කියන්නේ අමිහිරියෝ, කටුකෝ,
විපාක උපදිවන හේතු හදාගන්න එපා කියන අදහසින්. ඇයි හේතුව හැදුණු ඵලය නතර වෙන්නේ? කැඩුනේ කුණුනේ නරක්ුනේ නැති කොහොඹැටයක් පොළවේ තෙතමනේ තියෙන හොඳට පස් තියෙන තැනක යට කරලා වැඳගෙන ප්‍රාර්ථනා කළොත් පැලවෙන්න එපා කියලා අපේ ප්‍රාර්ථනාව නිසා පැලනොවි තියෙයිද? නෑ. හේතු ටික සකස් වෙලා තියෙනනම් ඵලය කියන එක නවත්තන්න බෑ. අනාත්මයි කියන්නේ ඒකයි. ඒ කොහොඹ ගහ හැදෙනවමයි. ඒ වගේ යම් කිසි කෙනෙක් අකුසල කර්ම සිද්ධ කළා, අකුසල කර්මයන්ගෙන් යුක්ත වෙලා අනේ මේ විපාකේ මට නොවේවා කියලා ප්‍රාර්ථනා කළා කියලා ඒ අකුසලේ විපාක නොදී තියෙන්නේ. අකුසල ධර්ම හේතුඵල ධම හැබැයි අනාත්මයි. පුද්ගල භාවයෙන් පුද්ගලයෙකුට නවත්තන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. අකුසල හේතු හැදුනොත් ඒකේ විපාකය නතර කරන්න බෑ කියලා දැකපු නිසා බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්සා කරණං කියලා දේශනා කළා. දුක් විපාක ඇති වෙන හේතු හදාගන්න එපා කියන අදහසෙන්. ඒ විතරකුත් නෙමෙයි මේ හේතුඵල ධර්මයේ ස්වභාවය බලන්න. කොහොඹ ඇටේ හැටියට ගත්තාම එකම එක කොහොඹ ඇටයයි හිටෙන්නේ. බලන්නකො ඵල දරන දවසට ඒ කොහොඹ ඇටයට ගහක් හැදුනොත් ගහේ ලොකු වුණාම එක කන්නකට ගෙඩි කීයක් හැදේද? ගෙඩි 100ක් 1000ක් ලක්ෂයක්. මේ කොහොඹ ගහ අවුරුදු 10ක් 15ක් 20ක් තිබුණොත් හැදෙන ගෙඩි ගණන කොච්චරක් කියලා කියන්න පුළුවන් නේද? බෑ. මේ හේතුඵල ධර්ම ස්වභාවය තමයි හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ. ඒ වගේ අපි සමහර විට කරන කුසලයේ අකුසලයේ පොඩි දෙයක් වෙන්න පුළුවන්, එක සැරයක් එක දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක විපාක දෙන දවසට ජීවිතයකට අමහිරි වේදනාවන් අරගෙන එන්නේ ආත්ම භව 100ක් 1000ක් ලක්ෂයක් කියලා කියන්න බෑ. අන්න ඒ හේතුව ටිකක් වුණත් ඵලයේ බොහෝ වෙන ධර්මතාවයක් තියෙන හින්දායි තාපැත්තකින් සබ්බ පාපස්සා කරණං කියලා දේශනා කළේ. ඔගොල්ලෝ අහලා ඇති ලෝඩ සංග්‍රහයේ කවියක් තියෙනවා. එක ස්ත්‍රියක් එළු දෙනකගේ හිස සිඳලා ඒ එළුවගේ ඇඟේ ලෝම ගාන හිස් කැපුම් කණ්ඩ වුණා කියලා. ඉස්සර නම් අපි ඔය පිළිගත්තේ නැහැ. නමුත් මේ හේතුඵල ධම දිහා බලනකොට එම නොවුනනම් තමයි පුදුමයි. එක කොහොඹ ඇටයක් හිටවනකොට එක ගහක් හැදලා ගහේ එකම එක කොහොඹ ගෙඩියක් විතරක් හැදුනා නම් තමයි පුදුම. ඵලය ගොඩාක් වීම පුදුමයක් නෑ. ඒ නිසා කර්මය වුණත් එකක් කළාට ඒක ඵලය බොහෝ වෙනවා කියන න්‍යාම ධර්මයක් තියෙයි. ඒක අනුව බලනකොට ඒ ටික දැක්කමයි ඇත්තට මෙහෙම වෙන්න ඇති කියන කාරණාව දකින්න දන්නව නෙමෙයි දකින්න පුළුවන් වෙනව නුවණින්. ඉතින් ඒ නිසා අකුසලය කියන එකේ මෙබඳු වටපිටාවක් තියෙන කමක් දැකපු හින්දා ලෝකයා දුක් විඳිනවා දකින්න බුදුරජාණන් වහන්සේලා කැමති නැහැ. කරුණාව කියලා කියන්නේ දුකට අකමැති. බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍ය දුක් විඳිනවා දකින්න කැමති නැති කරුණා කියන ගුණය තියෙන හින්දා සබ්බ පාපස්ස අකරණං කියලා දේශනා කළා. ඊට පස්සේ සියලු සත්‍යෝ සැපවත් වෙනවා දකින්න කැමති නිසා ලෝකයාගේ ජීවිත සැපවත් වෙනවට කැමති නිසා සැපේ සතුට වෙන මුදිතා කියන ගුණය තියෙන හින්දා කුසල සුපසම්පදා කියලා දේශනා කළා.
පින්වතුනි මීයම් බැටයක් වගේ දෙයක් ගන්න. ඒ තුල කටෝර අමිහිරි රහක් නැහැ. මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසයක් තියෙනවා. ඒ මීයම් බැටයක් හිටෙව්වහම එකකින් ගහක් හැදේ. ගහේ ගෙඩි හැදේ. ඒ ගෙඩි කවදාවත් අමිහිරි රහක් ගන්නෑ මිහිරි. ඒකෙත් එහෙමයි. අඹ ඇටේ එකක් වුණාට ගහක් හැදිලා ඒකේ ගෙඩි හැදෙන දවසට, පළ දරන දවසට ගෙඩි 100යි 1000යි ලක්ෂයයි හැදෙන්නේ කියලා කියන්න පුළුවන්ද මේ අඹ ගහ අවුරුදු 10ක් 15ක් තිබුණා? හැදෙන ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. කුසලයටත් එහෙමයි. හේතුව ටිකක් නිසා උනත් ඵල දරන දවසට බොහෝ වෙනවා කියලා දක්කා. අපි මිනිස්සයෝ දෙවියෝ බ්‍රහ්මයෝ කියලා පුද්ගල භාවයෙන් කතා කළාට බුදුරජාණන් වහන්සේ දැක්කා මේ හේතුක ඵලයක්. කුසල ධර්ම නැමැති හේතුක ඵලයක්. පින්වතුනි දස කුසල ධර්මයෝ කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිතය, දස පුණ්‍ය ක්‍රියා, දානමය පුණ්‍ය කිරිය වස්තු, සීලමය පුණ්‍ය කිරිය වස්තු, භාවනාමය පුණ්‍ය කිරිය වස්තු කියලා දේශනා කළ දස පුණ්‍ය ක්‍රියා. මේවා දැක්ක කුසල්. කුසල් කියන්නේ හේතු, බීජ. කුමකට හේතුද, කුමකට බීජද? මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් උපදවන ඵල උපදවන හේතු කියලා දැක්කා. මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් ඵල උපදවන හේතු හදාගන්න කියන අදහසෙන් මුදිතා ගුණය තියෙන නිසා බුදුරජාණන් වහන්සේලා කුසලස්ස උපසම්පදා කියලා දේශනා කරනවා. පින්වතුනි බලන්න මේ ලෝකේ හරි පුදුමයි. කොහොඹ ඇටෙත් හේතුවක්, මීයම් බැටෙත් හේතුවක්. කොහොඹ ගහ කොහොඹ ගෙඩිත් ඵලයක්, මීයම්බ ගහ මීයම්බ ගෙඩිත් ඵලයක්. හේතුඵල ධම. හැබැයි මේ හේතුඵල ධම තුල කවදාවත් වෙනස් නොවන ධාතුනානත්වයක් තියෙනවා. බීජනානත්වයක් තියෙනවා. කොහොඹ ඇටයක් හිටෙව්වහම මීයම්බ හැදෙන්නේ නැහැ කවදාවත්. මිහිරි ඵල උපදවන මීයම්බ ඇටයක් හිටෙව්වොත් කොහොඹ වල තියෙන කර්කස රසය හැදෙන්නේ නැහැ කවදාවත්. අමිහිරි හේතුවට හැදෙන ඵලය අමිහිරිමයි, මිහිරි හේතුවට හැදෙන ඵලය මිහිරිමයි කියලා දැකපු නිසා කිසිම කලක කරන සුචරිතයට දුකක් ලැබෙන්නේ, කරන දුස්චරිතයට අකුසලයට සැපක් ලැබෙන්නේ නැහැ කියලා දැකපු නිසාම සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ප්‍රථමයෙන්ම ලෝකේ පහළ වුණේ ලෝකයේ දුක දැකලා දුකින් ඈතර කරවන්න. කලින්ම දේශනා කළ සතර අපා දුකෙන් අපිව මුදවන මාවතෙන් අයින් කරන්න සබ්බ පාපස්සා කරණං කියලා. ඊට පස්සේ මිනිස්සෙක් වෙලා දෙවියෙක් වෙලා ඉපදුනහම ප්‍රතිපහසුකම නැති නිසා එන දුකක් තියෙනවා නම් ඒකෙන් මුදවන්න, යහපත් ආත්ම භාවයක් නොලැබීම නිසා එන දුකක් තියෙනවා නම් ඒකෙන් මුදවන්න කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. උන දැන් ලෝකයේ තුල දුගතියෙන් ගලවලා සුගතියක යහපත් පැවැත්මක් අරන් දෙන වටපිටාවක් අරන් දුන්නා. ඊට පස්සේ තුන් වෙනුවට බුදුරජාණන් වහන්සේ පෙන්වන සචිත්ත පරියෝදපන. දැන් සිය සිතත් හදාගන්න කිව්වා. ඇයි? අකුසල කර්ම නොකලහම දුගතියට යන පාර. සතර පහයට ගිහිල්ලා දුක් විඳින මාවත ආවරණය වුණා.
කුසලස්ස උපසම්පදා කුසල් දහම් කිරීම තුළින් මනුස්සාත්ම භාවයන් දේවාත්ම භාවයන් ලබන්ට ලැබුවා වූ ජීවිත සැපවත් වන ආයු වන්න සැප බල කියන ධර්මතාවයන් ලැබෙන ජීවිතයක් සැපවත් වෙන වටිනා හේතු ටිකක් හැදුනා. ඒකේ ඵලය අමිහිරි නෑ, මිහිරිමයි. හැබැයි මේ කුසලයට හම්බෙන විපාකය හැමදාම තියෙන එකක් නෙමෙයි. ඒ කිව්වේ කුසලයට පිනට මනුෂ්‍ය ජීවිතයක් දේවාත්ම භාවයක් ලැබෙන සැපයක් ලැබෙනවා. අකුසල නොකිරීමෙන් දුක අයින් වුණා, කුසල් කිරීමෙන් සැප ලැබුණා. කුසල් වල දෝෂයක් නෙමෙයි, මේ සංකත ධාතුවේ දෝෂයක් තියෙයි. හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන ධර්මතාවයක් තියෙයි. අනිත්‍යයි කියන ධර්මතාවයක් තියෙයි. මේ ධර්මතාවයට යටත්ව පවතින නිසා මේ පුණ්‍ය කර්මයන්ගේ විපාක ඒ සැපය නැතිවීමෙන් අපිට දුක එන්න පුළුවන්. අපි උදාහරණයක් කළොත් අකුසල ධර්ම නොකළ නිසා දුගතියට යන එක වැළකුණා. කුසල ධර්ම කළ නිසා බොහොම වටිනා භවභෝග සම්පත්, බොහොම වටිනා දරු සම්පත් ඔයගලන්ට හම්බ වුණා. හොඳ ගෙයක් දොරක්, යාන වාහන, දුව දරුවෝ හම්බ වුණා. ඒකට පින තියෙන කුසලය නිසා. හරි. පින නිසා ලැබුණ ලෝකෙ තුල යහපත. දැන් මේ දරුවා අකාලේ මැරුණොත්, ඒ වාහනේ අකාලේ විනාශ වුණොත්, ඒ ගෙවල් දොරවල් අකාලේ ස්වභාව විපත්තියකින් හරි නැති වුණොත් ඒක සැපද? නෑ. එතකොට ඒක දුකක් නං. සැපදී නැතිවීමෙන්, ප්‍රියදී නැතිවීමෙන් එන දුකින් නිදහස් වෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? අකුසල කර්ම නොකළාම කෙලින්ම ඍජුවම දුක එන එකෙන් නතර වෙන්න පුළුවන්. කුසල් කළාම සැප ලැබෙනවා. හැබැයි ඒක සංකත ධාතුව තුල. ඒකෙන් දුක එන්නේ, සැප එනවා. හැබැයි ඒ සැප නැතිවීමෙන් දුක එන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අන්නේ සැප නැතිවීමෙන් දුක එන ටිකත් කෙලින්ම ඍජුවම දුක. දැන් දුක අපේ ජීවිතයකට එන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඍජුවම දුක එන්න පුළුවන්. ඒක තමයි සබ්බ පාපසකරණම් කියන පැත්තෙන් බහලා දැම්මේ. ඊගාවට අපේ ජීවිතේ දුකක් එන්න පුළුවන් වක්‍රාකාරව. මොකද්ද? සැප නැතිවීමෙන්, ප්‍රියදී නැතිවීමෙන් එන දුකක් එන්න පුළුවන්. ඒකේ එන්නේ වක්‍රාකාරව. ඉස්සෙල්ලා කුසලය හරහා, මේ කුසලයේ දෝෂය නෙමෙයි. කුසලය කියන එක යහපත්මයි. ඒකට ලෝකෙ තුල සැපක්, සුවදායක බවක්, සතුටක් ලැබෙනවමයි. සංකත ධාතුවේ දෝෂයක් තියෙනවා. සංකත ධාතුවේ දෝෂයක් තියෙනවා. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන. ඒ දෝෂය නිසා, විපරිණාම දෝෂය නිසා ඒ කුසල විපාකයක් අවසන් වෙන දවසක් තියෙයි. එහෙම නැතිනම් ඒ කුසලයට ලැබුණු විපාකය විපරිණාම වීමෙන් Tamanට දුකක් එන්න පුළුවන්. අන්නේ දුකින් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ හිත පිරිසුදු කරගත්ත කෙනෙකුට විතරයි. හිත හදාගත්ත කෙනෙකුට විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසල කර්ම කරන්නට එපා, කුසල කර්ම කරන්නට. හැබැයි එපමණක නතර වෙන්න එපා, හිතත් පිරිසුදු කරගන්න. මේ කුසලයට හම්බෙච්ච විපාකේ මොකද වෙන්නේ? ඒක විපරිණාම වුණාම දුක එන්නේ ඇයි? අපිරිසිදු මනසක් තියනවා කියලා කියන්නේ. අපේ මනස අපිරිසිදු වෙන්න ක්‍රම දෙකක් තියෙනවා.
නීවරණ ධර්මයන්ගෙන් සහ ක්ලේශානුසයන්ගෙන්. මේ අපිරිසුදු මනසක් තියෙනකොට අර කුසල විපාකයට කුසල කර්මයට හම්බෙන විපාකය තුල අපි බැඳෙනවා. අපි ඇලෙනවා. ඒකේ ඇත්ත දකින්නේ නැහැ. ඒ තුල ඇලිලා බැඳිලා ඇත්ත නොදක වාසය කරන කොටයි අර ටික විපරිණාම වෙනකොට දුක එන්නේ. කුසල් කර්මෙන් හිත පිරිසුදු කරගන්න කියලා පෙන්වන්නේ කුසල විපාකයක් හම්බ වුණත් කෙනෙකුගේ හිතේ නීවරණ ධර්මයන් නැතිනම් අනුසය නැතිනම් කුසල කර්මයට හම්බෙච්ච විපාකයේ පරිභෝජනය කරනවා. ඒක ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව ඒක විපරිණාම වෙන දවසට දුකක් එන්නේ නැති විදිහට පරිභෝජනය කරන්න පුළුවන්කම තියෙන්නේ පිරිසිදු මනසක් හදාගත්ත තැනකට විතරයි. හිත පිරිසිදු නොවුනොත් එතකොට අපිට දුක ආවේ කුසලයේ නිසා නෙමෙයි. කුසලයට දුව දරුවෝ භවභෝග සම්පත් ලැබෙනවා. හැබැයි ඒ ටිකේ ඇලිලා බැඳිලා මුසපත් වෙලා වාසය කරන මනසක් අපිට තියෙන්නේ මොකද්ද? ඒ තුල තියෙන යථාර්ථය නොදකින කම නිසා, ඒ හිතේ අඳුරක් කිලුටක් තියෙන කම නිසා. හිතේ පැහැදීම පිරිසුදුකමක් නැති වුනහම අර විපාකයේ බැඳිලා වාසය කරන කෙනාට අර කුසල කර්මයට හම්බෙච්ච විපාක දෙය නැති වෙන දවසට දුක එනවා. ඒ හින්දා කුසල් කර්මෙන් හිත පිරිසුදු කරගන්න කියලා පෙන්වුවේ යම් කිසි කෙනෙක් සමත භාවනාවක් වඩලා නීවරණ ධර්මයන්ුත් විදර්ශනා භාවනාව කරලා අනුශය ධර්මයන්ුත් හිත පිරිසුදු කර යුතුයි. අපේ හිතේ තියෙනවා අපිරිසුදුකම දෙආකාරයක්. නීවරණ ධර්මයන්ගෙන් සහ අනුශය ධර්මයන්ගෙන් දෙආකාර අපිරිසුදුකම අයින් කරන්න බුදුරජාණන් වහන්සේ උපාය දෙකක් පෙන්වලා තියෙනවා. මාර්ග දෙකක්, සමත විපස්සනා කියලා. සචිත්ත පරියෝදපණම් කියන්නේ හිත පිරිසුදු කරගන්න ක්‍රම දෙකක්. චිත්ත සමතය සිතේ ඒකාග්‍රතාවය ඇති වෙන කමඨහනක් භාවනා ක්‍රමයක්. නිතරම හුරු පුරුදු කරනකොට නීවරණ ධර්මෙන් දුර වෙනවා. ඒ දුර වෙනකොට කුසල කර්මයකට විපාකයක් හැටියට හම්බ වෙච්ච දේ තුල උනත් පවතින ඇත්ත පේනවා, යථාර්ථය. ඒ වගේම විදර්ශනා කියලා කියන්නේ පවතින දේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්කම හම්බ වෙනවා. අන්නේ ඇත්ත ඇති හැටි දකිනකොට ඒ තුල බැඳීම අඩු වෙනවා. මම ඒකට කෙටි උපමාවක් කළොත් අපේ ජීවිතය අපි මිනිස්සු කියලා කියනවා. කුසලස්ස උපසම්පදා පෙර කළ කුසල ධර්මයන්ගේ විපාකයක්. හැබැයි මේ විපාකයේ පිරිසිදු දකින්න මට්ටමේ පිරිසිදු සිතක් අපිට නැති හින්දා මේ මම කියන තැනකින් අපි මේ රූපේ ඇලිලා බැඳිලා වාසය කරනවා. ඇහැ මගේ, කන මගේ, නාසය, දිව, ශරීරය මගේ. එහෙනම් මුළු ජීවිත ආසාව තමයි මුල් වෙලා තියෙන්නේ මේ Tamanටයි ආදරේ. ඊට පස්සේ මට ආරක්ෂාවට, මගේ රැකවරණයට, මට උපකාර පිණිස තමයි දුව දරුවෝ, ගෙවල් දොරවල්, යාන වාහන ඉඩකඩම් හදාගන්නේ. මොකටද? මට නැති වෙලාවට සලකයි, මට උදව් කරයි, මට උපකාර කරයි, මගේ හිත සැනසෙන්නවත් ඉන්නේ, දැක්කහම සතුටු වෙන්නවත් ඉන්නේ මේවා කියලා. මේ ඔක්කොම මගේ සතුටට වගා කරපු භෝග ගාමය. එච්චර දුරකට ගිහිල්ලා තියෙන්නේ මේ මම කියන බැඳීම නිසායි. මම කියන මේ කය මම කියන බැඳීම අපිට ඇතිවලා තියෙන්නේ මේ කයේ ඇත්ත නොදකින නිසා. ඇත්ත නොදැක්කේ වැහිලා තියෙන නිසා. අපි උදාහරණයක් කළොත් කැලේ තියෙන ගහක් ගන්න. ওই ගහකට
චූටි ලදරු කලල අවස්ථාවක් තිබුණා. චූටි පැලෑටි අවස්ථාවක් තිබුණා. ඊට පස්සේ කුඩා කාලයක් තියෙනවා. ඔය ගහකට උන තරුණ අවධියක් තියෙනවා. ඔය ගස් වලට ලෙඩ හැදෙන්න වෙයිද? ලෙඩ හැදෙන්නේ නැද්ද? හැදෙනවා. අඹ ගහක් වගේ දෙයක් ගන්න අඹ ගහකට ලෙඩ රෝග හැදෙන්නේ නැද්ද? හැදෙන්න පුළුවන්. මේ ගහ දිරන්නේ නැද්ද? ක්‍රමානුකූලව වයසට යන්නේ නැද්ද? යනවා. ගහ මැරෙන්නේ නැද්ද? මැරෙනවා. ගහ කියන්නේ ජාතිය ස්වභාව කොට ඇති. ඒ කියන්නේ හට ගැනීම ස්වභාව කොට ඇති ධර්මයක්. ගහ කියන්නේ ව්‍යාධිය ස්වභාව කොට ඇති ධර්මයක්. කියන්නේ ලෙඩවීම ස්වභාව කොට ඇති ධර්මයක්. ගහ කියන්නේ ජරාව ස්වභාව කොට ඇති ධර්මයක්. ගහ කියන්නේ මරණය ස්වභාව කොට ඇති ධර්මයක්. ස්වභාවය. මේ රූපෙට බීජ අවස්ථාවක් තිබුණා. කලල අවස්ථාවක් තිබුණා. ඊටමත් කුඩා කාලයක් තිබුණා. ලදරු අවස්ථාවක් තිබුණා. ලපටි පැලෑටි අවස්ථාවක් තිබුණා. ළමා කාලයක් තිබුණා. තරුණ කාලයක් තියෙනවා. මේ රූපෙත් ලෙඩ වෙනවා. මේ රූපෙත් ක්‍රමක්‍රමයෙන් දිරනවා. වයසට යනවා කියලා දිරනවා. මේකත් නැති වෙනවා. මේ රූපය ජාතිය ස්වභාව කොට ව්‍යාධිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට මරණය ස්වභාව කොට ඇති ධර්මතාවය. නමුත් ඒක අපි දකින්න නැති හින්දා මම මගේ ආත්මයයි කියලා බැඳිලා ඉන්නවා. අපි මේ කය මම කියලා කියන්නේ ඉපදීම මම කියන එක. මේ කය මම කියලා කියන්නේ ලෙඩවීම මම කියන එක. මේ කය මගේ කියන්නේ මහලු බව මගේ කියන එක. මේ කය මගේ කියන්නේ මරණය මගේ කියන එක. කෙනෙක් ලෙඩවීම මගේ මහලු බව මගේ මරණය මගේ කියලා ගන්න තාක් ජරා මරණයෙන් මිදෙන්නේ. යම් කලක මේ හිත පිරිසිදු කරගන්න කියලා කියන්නේ. හිත පිරිසිදු කළොත් තේරෙනවා නායම් බික්කවේ කායෝ තුම්හකං නාපි අඤ්ඤේ සම්පුරාණ මිදම් බික්කවේ කම්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කය නුඹලගෙත් නෙවෙයි. තව වෙන කෙනෙකුගෙත් නෙවෙයි. පුරාණ කර්මෙන් හටගත්තේ. පුරාණ කර්මෙන් හටගත්ත චේතනාවෙන් පිළියෙල වෙන වස්තුවක් කොට දකින්න කිව්වා. එතකොට අපි සමත කමඨහනක් නිතරම වඩලා මේ රූපේ ඇත්ත ඇති හැටි බලන් හිත යොමු කළොත් විදර්ශනා කළොත් ටික ගෙඩි පිටින් බලනකොට මම කියලා පේනවා. හැබැයි නුවණින් බලනවා කේස් මම කියන හැඟීම බහලන්න බෑ. ලොම් මම කියන හැඟීම බහලන්න බෑ. නිය මම කියන හැඟීම බහලන්න බෑ. අන්තිමට මේ රූපේ ඇත්ත ඇති හැටි දකිනකොට මේ රූපය මම මගේ ආත්මයයි කියලා මේ කයේ බැඳිලා තියෙන විඥානය කෙලෙස් සහගත සිත මේ කයෙන් මිදෙනවා. එදාට මේ පුරාණ කර්මෙන් හටගත්ත මේ විපාක කයද නැති වෙන දවසට දුක් දුම්නස් මාත්‍රයක්වත් වෙන්නේ නැහැ. මේ මගේ දුව මේ මගේ පුතා කියලා අපි දකින්නෙත් එහෙමයි. පුරාණ කර්මයට විපාකයක්. හැබැයි හිත පිරිසුදු කරගත්තොත් විදර්ශනා නුවණින් බැලුවොත් ඒ තුල පවතින්නේ ධර්මතාවයක් කියලා දකිනකොට මගේ දුව මගේ පුතා කියන හැඟීමෙන් අපේ මනස මිදෙනවා. ඒ රූපය ඒ වස්තුව විනාශ වෙන දවසට දුක් දුම්නස් මාත්‍රයක්වත් උපදින්නේ නැති තැනකට අපේ හිත ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් අකුසල ධර්ම නොකොට ඍජුවම ජීවිතයට දුක එන පැත්තට වහගත්තද තව කෙනෙක් කුසල ධර්ම කරලා ඒකට ප්‍රියමනාප විපාක විඳිනවා. හැබැයි ඒ ප්‍රිය දේ වෙනස් වෙන වෙලාවේදී ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් විඳින්නෙත් නැතිද? අන්න යා හැමතිම දුකෙන් මිදුණු කෙනා.
සියලු ආකාරයෙන් දුකෙන් මිදුණු කෙනෙක් වෙන්න පුළුවන්කම තියෙන අකුසල ධර්ම නොකොට හිත පිරිසුදු කරගත්ත කෙනාටයි කියන එක කියනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ නමකටයි කියන එක කියනවා. මේකෙන් ලෝකයේ තුල ඊටාම කුඩා යහපතත් ඉතුරු කළා හිත පිරිසුදු කරගෙන ලබන්නා වූ අතිශය උත්තම සාන්ත වූ නිර්වාණය දක්වාත් පනවලා තියෙනවා. අයින් කටයුතු ඊ타ත්ම කුඩා දේ තුල ඉඳලා මහත් වූ වැරද්ද දක්වාම අයින් කරවලා ඊ타ත්ම කුඩා යහපතේ ඉඳලා මහත් වූ යහපත දක්වාත් ලබා දීලා ශ්‍රේෂ්ඨතම ඵලය වූ විමුක්තියත් ලබා දෙන අර්ථය කුලිකන්නලයි සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝදපණං කියන මේ තුන් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේලා ලෝකයට අවවාද කළේ කරන්නේ කියන කාරණාව මතක් කරනවා. මේ තුන් ආකාරයේ අවවාදයට හසු නොවිච්ච අර්ථයක් අනර්ථයක් මේ තුන් ලෝකෙම නැහැ. හැම දෙයක්ම තියෙයි. මේ තුන් ආකාරයේ මේ අනුශාසනාවට හොඳට මතක තබා ගන්න ඕනේ. මේ තුන් අනුශාසනාවෙම පිහිට තුන් ආකාරයකින්ම අනුශාසනා කරන ජීවිතයට දුකෙන්ද තියෙන පැතිකඩවල් මේ. අකුසල ධර්ම කළොත් ජීවිතයට දුකෙන්ද පුළුවන්. අකුසල ධර්ම නොකළොත් ඔන්න එයින් එන දුක නැති වෙනවා. හැබැයි කුසල ධර්ම නොකළොත් ජීවිතයකට ආහාර පාන ඉඳුන් හිටුන් යහපත් ජීවිතයක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒව නැතිකම දුක එනවා. නමුත් කුසලයක් කළාම ජීවත් වෙන්න පුළුවන් ප්‍රිය දේ නොලැබුණොත් ඇති වෙන දුක නවත්තනවා. ඊට පස්සේ හිත පිරිසුදු කරගත්තේ නැත්තම් ලැබුණු ප්‍රිය දේ නැතිවීමෙන් එන දුකක් ඉතුරු වෙනවා. මේ දුකේ එක එක තට්ටු අපේ ජීවිතයකට පරිපූර්ණවම කෙනෙකුගේ ජීවිතයෙන් දුක අතුගාලා දැම්මා. දුක නිර්වශේෂයෙන්ම අයින් කළා කියන අර්ථය එනවා නම් එන්නේ මේ තුන් ආකාර වැඩ පිළිවෙලෙන්මයි. හොඳට බලන්න අකුසල ධර්ම කළොත් කෙලින්ම දුක, කුසල ධර්ම නොකළොත් පින්නම රහත් තුන සමහර ස්වාමීන් වහන්සේලාට පින්ඩපාත ටිකක්වත් හම්බෙන්නේ පින් කළානේ. සීවලි මහ රහතන් වහන්සේ බලන්න පැවිදි වෙලා භික්ෂුන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේ පවා ඉතා දීර්ඝ ගමනක් තියෙනකොට කාන්තාරයක් තියෙනකොට විශේෂයෙන් අහනවලු සීවලි ආවද කියලා. සීවලි ඉන්නවද සංඝයා අතර කියනවා. එහෙමයි භාගතුන් වහන්සේ කිව්වම මේ දීර්ඝ ගමන වඩිනවා. නේ වාසනාව කියන එක. එතකොට කුසලයේ කියන එක ජීවත් වෙන්න යහපත් දේ නොලැබුණොත් දුක එනවා කියන ටික වළක්වනවා. නොලැබුණොත් දුක එනවා. ලැබුණු යහපත නැති වෙනකොට එන දුක නවත්තනවා හිත පිරිසුදු කර ගැනීම. දැන් ජීවිතේකට දුක එන්න කිසිදු ඉඩක් නැහැ. මැස්සෙකුට මధుරයෙකුට උතරින් ගන්න කවුලක් නැහැ වගේ මේ තුන් පොළ ආවරණය වුණාම ජීවිතයකට දුක එන්න කිසිදු තැනක් නැහැ. සියලුම දුක මොකද බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ මේ ලෝකයේ දුක දැකලා ලෝකයා දුකින් ඈතර කරවන්න. ලෝකයා දුකින් ඈතර කරනවා කියන එක කෙලින්ම නිවනමයි කියන තැනක වතුරකට පැනනා වගේ ඒ වගේ තැනක විතර දැක්කුත් වැරදි. ලෝකෙ තුල තියෙනව නම් දුකක් ඒකේ ඉඳලා දුකින් ඈතර කරන එක තමයි බුද්ධ ආධුත්තමයන්ගේ ලක්ෂණය. මෙලොව පරලොව දෙකේම උභයාර්ථය සඳහා මේ දෙපැත්තෙම අර්ථය සඳහායි බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ. මෙලොව දුක් විඳලා මරණයෙන් පස්සේ නැත්තම් පස්සේ නිවනකට හැම බණ කියනවා විතරක් නෙමෙයි. එහෙම නැත්තම් නිවන සංසාරික විමුක්තියක් නෑ මෙලොවට විතරක් බණ කියනවා නෙමෙයි. ඒ නිසා මේ පින්වතුන් මේ ශාසනය හඳුනගන්න කුසල ධර්මයන්ගේ වටිනාකම තේරුම් ගන්න. අන්න එහෙම තේරුම් අරගත්තාම හෙට දවසේදී කරන මේ පින්කම අර්ථාන්විතව මේක වටිනාකම දැනම කරන්න පුළුවන්. අපි දැක්කා හේතුව ටිකක් වුණාට ඵල දරනකොට ටිකක් වෙනවා. පෙර
ඇටයක් චූටි ඇටත් දෙන්නේ. ඇට පේන්නේ පොඩි. පෙර ඇටයක් හිටෙව්වොත් පෙර ගහක් හැදේ. ගෙඩි හැදේ. එක ගෙඩියක් ඇතුළේ පෙර ඇට කීයක් තියෙද? එක කන්නකට පෙර ඇට කොච්චරක් වෙයිද? පෙර ගහ අවුරුදු 5ක් 10ක් තිබුණොත් කොච්චර ඇට හැදෙයිද? පළදාවක් හැදෙයිද? ඒ වගේ ඔගොල්ලෝ හෙට දවසේදීත් කරන්න හදන්නේ කුසලයේ නැමැති එක බීජයක් හදන්නේ. කටින මහා පිංකම. හැබැයි මේ පිංකම පළදරන දවසට ඔයගලගේ ජීවිත සුවපත් වෙන්නේ, සැපවත් වෙන්නේ. ආත්ම 100යි 1000යි ලක්ෂයයි කෝටියයි කියලා කියන්න බෑ. එහෙම මං කිව්වොත් මේ ඵලය මම මේ ශාසනයේ කුසලයේ ලඝු කෙරුවා වෙනවා. සාංගික දානයන් කටින මහ පිංකම් අටමහා කුසල් පෙන්වන්නේ මොකක් කියලාද? අසංකේයං අපමෙයං වදාමි. විපාකයේ පෙන්වන සංඛ්‍යාව ප්‍රමාණයක් කරන්න බෑ. කවුරු හරි කෙනෙක් කිව්වොත් ආත්ම කෝටියයි කියලා ඒ පිංකම ලඝු කෙරුවා ආනිසංසය පටු කෙරුවා කියනවා. මේ වගේ පිංකම් වල ආනිසංසය කියන පළදරනකොට මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි තරම් පළදරන්න පුළුවන් හේතු සම්පත්තියක් ඇති පින්කමක් හිට දවසේ සිද්ධ කරන්න. ඒ කියන්නේ බොහෝ කාලයක් මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතුවක් හදාගන්නයි හිට හදන්නේ කියන අදහසින් හැමදිනාම මේ පින්කම කරන්ඩ. ඒ වගේම මතක තබා ගන්න ජීවිතයක් සියලු ආකාරයෙන්ම පරිපූර්ණ වෙනවා නම් වෙන්නේ සචිත්ත පරියෝදපණං හිතත් පිරිසිදු කරගන්නවා කියන කාරණාවත් එක්කයි කියන අර්ථයත් ලැබුණාම හෙට දවසේදීත් පින්කමට සම්බන්ධ වෙලා සන්තෝෂෙන් පින් කරගන්නවා. ඊට අමතරව ඊට ලැබෙන හැම වෙලාවකම සමත භාවනාව විදර්ශනා භාවනාව කියන්නේ මොනවද? ඒව කරන්නේ කොහොමද කියලා දැනුමුතුෙන් හම්බ වෙලා අහගෙන ඒ ටික ජීවිතයට එකතු කරගන්න කියලා මතක් කරනවා. කෙනෙකුගේ ජීවිතයේ අකුසල ධර්ම නොකොට කුසල ධර්ම කරමින් හිතත් පිරිසුදු කරගන්න උත්සාහවත් වෙනවා නම් එබඳු සත්පුරුෂ උත්තමයෝ නිසාමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ කියන එකත් මතක් කරනවා. එයා ඒ බුද්ධෝත්පාද කාලයෙන් ඒ මනුෂ්‍ය ජීවිතයෙන් ඒ සද්ධර්මයේ තියෙන වටපිටාවෙන් වැඩක් ගත්ත සත්පුරුෂයා යන ගණයටත් යනවා. එබඳු සත්පුරුෂ පැවැත්මක් ඔබ තුල ඇති වේවා කියන අදහස මගේ දේශනාවක් තමයි.